සදහම් පිපාසයෙන් පෙරෙන සුවහසක් ලෝකවාසී සැදැහැති දනන්ගේ සිත් සතන් සදහම් ඔසුවෙන් සුවපත් කරවනු පිණිස යුරෝපයෙන් ඇදහැරෙන සදහම් අමාවැස්ස. ඉතාලියේ රෝම නගරයේ ශාක්‍ය මුනි විහාරස්ථානය මගින් සෑම ඉරුදිනකම යුරෝපාවේලාවෙන් රාත්‍රී 8ට සංවිධානය කරනු ලබන රෝම ධර්මදේශනා මාලාවේ තවත් එක් ධර්මානුශාසනාවක් ඔබේ ප්‍රඥාලෝකය පිණිස මෙසේ තිළින කිරේ. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मोक्खदां ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තාති. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. මෙම අවස්ථාවට වැඩමවා වැඩ සිටින පින්වත් කල්යාණ මිත්‍රයින් වහන්සේලා සියලු දෙනා වහන්සේගෙන්ම අවසරයි. සත්පුරුෂ කාරුණික පින්වතුනි, රෝමේ ශාක්‍ය මුනි විහාරය, එහි විහාරාධීශ්වර ගරුකටයුතු අපේ රාජකීය පණ්ඩිත කටුවන සිද්ධත්ත කල්යාණ මිත්‍රයින් වහන්සේගේ උදාර අදහසකට අනුව මාස ගණනාවක් තිස්සේ සතිපතා සිද්ධ කෙරෙන ධර්ම දානමය මහා පින්කමටයි ඔබ අප සියලු දෙනාම සම්බන්ධව සිටින්නේ. විශේෂයෙන්ම අපේ ගරු කටයුතු කටුවන සිද්ධාර්ථ පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ අදහස් කළා මේ වකවානුව අපි බොහෝ දෙනෙක් බොහෝ දුෂ්කරතා මැද දිවිගෙවෙන කාල පරිච්ඡේදයක්. වෙනද වගේ අපිට නිදහසේ තවමත් එහෙ මෙහෙ යන්නට සිත්සේ පන්සලට ගිහිල්ලා පින්දහම් කරගන්නට අවකාශයක් නැහැ. ඒ නිසා අපට සිව්පසයෙන් සංග්‍රහ කරන, අපි උපෝෂණය කරන අපේ දායක පින්වතුන් වෙනුවෙන් අපිට දෙන්නට පුළුවන්
ලොකුම දායාදය ලොකුම රසය එදායක ඇත්තොත් එක්ක බෙදා හදා ගන්නට මෙවැනි ධර්ම දේශනා මාලාවක් පවත්වන්නට. ඒ නිසාම යුරෝපයේ පුරා වැඩ සිටින ඉතාමත්ම දැනුගත් වික්ත විශාරද යතිවරයින් වහන්සේලා මේ නව තාක්ෂණය ඔස්සේ ඔබට ඉතාලියට පමණක් නොවේ. සමස්ත බෞද්ධ ලෝකයාටම හඳුන්වා දෙමින් උන්වහන්සේලාගේ ධර්මඥානය සියලු දෙනා හා බෙදා හදා ගනිමින් සිදු කරන මෙම සත් කටයුත්ත ඉතාමත්ම ප්‍රශංසනීයයි. එනිසා පළමුවෙන්ම අපේ පුණ්‍යානුමෝදනාව ධර්මදේශනාව ආරම්භයේදීම මේ වැදගත් වටිනා සංකල්පය ඉදිරිපත් කරමින් ක්‍රියාත්මක කරමින් කටයුතු කරන රෝමේ ශාක්‍ය මුනි විහාරාධීශවර ගරු කටයුතු අපේ කටුවන සිද්ධාර්ථ පණ්ඩිත හාමුදුරුවන් වහන්සේට හිමි කර දෙන්නට කැමැතියි. උන්වහන්සේගේ ගුරු දේවයාණන් වහන්සේලා උන්වහන්සේ මෙලොවට බිහි කළ ආදරණීය මෑණියන් වහන්සේ පියාණන් වහන්සේ මේ වෙලාවේ කෘතවේදීව සිහිපත් කරමිනුයි අපි මේ ධර්ම දේශනාව ආරම්භ කරන්නේ. අද මෙම ධර්ම දේශනාවේ දායකත්වයේ දරන අපේ පින්වත් දායක පිරිස පිළිබඳ උන්වහන්සේ සිහිපත් කළා. එනිසා මම හිතනවා නැවත එය නම් වශයෙන් ප්‍රකාශ කළ යුතු නැහැ. ඒ නම් කියවපු හැම දෙනාමත් අපිට සවන් දෙන ඔබ සෑම දෙනාමත් මෙම උතුම් ධර්ම දානමය පුණ්‍ය ක්‍රියාවේ සහ සම්බන්ධ කරුවන් වන වග ඊටාම ඕනෑකමින් මේ වෙලාවේ සිහිපත් කරන්නට ඕනේ. පින්වතුනි, හරියටම තව දින 10කින් අනුබුදු මිහිඳු මාහිමියාණන් වහන්සේගේ ලංකා ගමන සිහිපත් කරමින් ඒ අසිරිමත් පොසොන් උදාව එළඹෙනවා. එනිසා අපේ පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ සිහිපත් කළා පොසොන් පින්කමත් අලලා යම් ධර්ම දේශනාවක් සිද්ධ වෙනවා නම් හොඳයි කියලා. මම හිතනවා ඒ ඊටාත්ම කාලෝචිතයි. ජාතියක් හැටියට රටක් හැටියට අපිටම කියන්නට පුළුවන් ප්‍රෞಢ සංස්කෘතියක්, ආර්ථික දර්ශනයක්, සමාජ රටාවක් මේ බොහොමයකටම අඩිතාලම වැටුනේ අනුබුදු මිහිඳු මාහිමියාණන් වහන්සේගේ ආගමනයත් එක්කලයි. මෙයින් මම කිසිසේත්ම අදහස් කරන්නේ නැහැ පූර්ව මහින්ද යුගය එහෙම නැත්නම් මිහිඳු මාහිමියාණන්ගේ ආගමනයට පෙර ආතුව ලංකාවේ පැවති ඊටාම දුර්වල ආර්ථිකයක් හෝ සංස්කෘතියක් කියා හෙළයාටම ආවේනික වෙච්ච සුවිශේෂී සංස්කෘතියක් පැවති බවට වාදයක් ඇත්තේ නැහැ. එසේ වුවත් ඒ සාම්ප්‍රදායික හෙළ ඥානය වඩාත් ශක්තිමත් සහ විධිමත් අන්දමින්
පවත්වාගෙන යන්නට හැකියාව ලැබුණේම මිහිඳු මාහිමියාණන් වහන්සේගේ ආගමනය නිසයි. ඒ නිසයි අපි උන්වහන්සේ හඳුන්වන්නේ අනුබුදු යන විශේෂ පදයකින්. මේක ත්‍රිපිටකයේ කොහෙවත්ම තියෙන වචනයක් නම් නෙමෙයි. අනුබුදුවරු ඇත්තේ නෑ. සම්මා සම්බුදු පියාණන් වහන්සේට පස්සේ පච්චේක බුද්ධ නැත්නම් පසේ බුදුවරුන් වැඩ ඉන්නේ. ඇයි අපි මිහිඳු මාහිමියාණන් වහන්සේ අනුබුදු යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන්නේ? පින්වතුනි, උන්වහන්සේ අපේ ඒ අපේකම වඩාත් ප්‍රකට කරන්නටයි මෙවැනි යෙදුමක් හෙළයා පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් අපි ඒ රාජකීය දූත මෙහෙවර ඉතාමත් කෘතවේදීව සිහිපත් කරමින් මිහිඳු මාහිමියාණන් වහන්සේට අපගේ ශීර්ෂ ප්‍රණාමය පුද කරමින් අපි යමු උන්වහන්සේ එදා අනුරාධපුර රාජධානියට එකතු වුණු ඒ ජනතාව වෙනුවෙන් දේශනා කළ දේශනාවකට. පින්වතුන් බොහෝ විට අහලා තියෙන කාරණයක්. මිහිඳු මාහිමියාණන් වහන්සේ පළමුවන ධර්ම දේශනාව ලෙස එදා තිස්ස රජුරුවන්ගේ ඇත් හලට ඇත් ගාලට එකතු වෙච්ච විශාල ජනතාවක් අමතා කළ සුවිශේෂී දේශනය. හත්ති පදෝපම සූත්‍රය. අනුරාධපුරය රජරට අලියැත්තු බහුල ගහන ප්‍රදේශයක්. එනිසා මිහිඳු මාහිමියාණන් වහන්සේ එදා ඒ ජනතාවට වඩාත්ම සමීප ප්‍රකට ඇතෙක් පිළිබඳ ඇතෙකුගේ පාදයක් පාසටහනක් උපමා කොට දේශනා කොට වදාළ භාග්‍යවතුන් වහන්සේගේ සුවිශේෂී දේශනාවක් තමයි පළවෙනි ධර්ම දේශනය හැටියට යොදා ගන්න. පින්වතුනි, ඔබ දන්නවා භාග්‍යවතුන් වහන්සේගේ මධ්‍යම ප්‍රමාණයේ දේශනාවන් එකතු වෙච්ච කැටි වෙච්ච සූත්‍ර දේශනා සංග්‍රහ වෙච්ච මජ්ක්‍ධිම නිකාය. මේ මජ්ක්‍ධිම නිකාය තුල සංග්‍රහ වෙන සූත්‍ර දෙකක් තියෙනවා. මේ හත්ති පදෝපම සූත්‍ර ලෙස පළවෙනි සූත්‍රය චුල්ල හත්ති පදෝපම සූත්‍රය, දෙවෙනි සූත්‍රය මහා හත්ති පදෝපම සූත්‍රය. මහා හත්ති පදෝපම සූත්‍රය දේශනා කරන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. පින්වතුන් බොහෝ කොට අසා ඇති සම්මා සම්බුද්ධ ශාසනයේ වැඩ සිටිය ඊ타ත්ම නුවණින් අගතැන්පත් මහරහතන් වහන්සේ නමක් හැටියටයි සාරිපුත්තයන් වහන්සේ හැඳින්වෙන්නේ. උන්වහන්සේට සුවිශේෂී හැකියාවන් තිබුණා.
භාග්‍යවතුන් වහන්සේ සාරාංශ කොට දේශනා කළ දේශනාවන් ඊ타ත්ම ගැඹුරින් විග්‍රහ කරමින් විභජනය කරමින් බෙදා දක්වමින් විශ්ලේෂණය කරමින් ඉදිරිපත් කිරීමේ හැකියාව. උදාහරණයක් ලෙස ගත්තොත් ධම්සක් සූත්‍රය තුල භාග්‍යවතුන් වහන්සේ ඊටාම සරලව සහ සංක්ෂිප්තවයි චතුරාර්ය සත්‍ය ආර්ය අෂ්ටාංගික මාර්ගය පැහැදිලි කරන්නේ. එකී සන්දර්භයම එකී කරුණු කාරණාම තෝරා ගන්නා සාරිපුත්‍රයන් වහන්සේ සත්‍ය විභංග සූත්‍රයේදී මේ කරුණු කාරණා පිළිබඳ ඊටමත් ගැඹුරු දාර්ශනික විග්‍රහයන් සිද්ධ කරනවා. ඒ වගේමයි මේ මහා හත්ති පදෝපම සූත්‍රය තුල චතුරාර්ය සත්‍ය පිළිබඳ ස්කන්ධ පංචස්කන්ධ ධාතු සහ හය ආකාර වූ ආයතන පිළිබඳ ඊටාම ගැඹුරු විස්තරයක් එහි අඩංගුව තියෙනවා. ඒ නිසාම පසුකාලීන බෞද්ධ සම්ප්‍රදායන් විශේෂයෙන් මහායාන සම්ප්‍රදාය තුල ඔවුන් සාරිපුත්‍රයන් වහන්සේ සලකන්නේ බුදු කෙනෙකු හැටියටයි. විශේෂයෙන්ම මහායාන සම්ප්‍රදායේ බේසජ්ජ ගුරු මේ ශල්‍ය වෛද්‍ය ශාස්ත්‍රය පිළිබඳ කතා කරනකොට සල්ලක්කත්ත වගේ පාලි යෙදුම් එක්කලා ඒ සාරිපුත්‍රයන් වහන්සේ සංසාරගත සත්වයා තුල පවත්නා සියලු ආකාර රෝග නිවාරණය කර දීමේ ශක්තියක් උන්වහන්සේ සතුව පැවති නිසා විශේෂ බුදුවරයෙක් ලෙස භේසජ්ජ ගුරු නමින් එසේත් නැත්නම් වෛද්‍ය විද්‍යාවට අධිපති බුදුවරයන්න් වහන්සේ ලෙස එහි ඉහළ පිළිගැනීමට ලක් වෙනවා. නමුත් අද රෝම ධර්මදේශනා මාලාවේ අද දේශනාව සඳහා මගේ මාතෘකාව වෙන්නේ මහා හත්ති පදෝපම සූත්‍රය නොවේ. අනුබුදු මිහිඳු මාහිමියාණන් වහන්සේ එදා හෙළ පිරිස වෙනුවෙන් රජු ඇතුළු දේශනා කරන්නට යෙදුණු චුල්ලහත්ති පදෝපම සූත්‍රයයි. භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ සිටින අවදියේ සිදු ඊටම ලස්සන සිදුවීමකිනුයි මෙම දේශනාව ආරම්භ වෙන්නේ. පින්වතුනි, සමහර සූත්‍ර දේශනා ඊටාත්ම රමණීයයි. සමහර වෙලාවක නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් වෙන දෙබස් අපිට දකින්නට පුළුවන්. එවැනි අවස්ථාවක් ලෙසයි මේ මුල් කොටස මම දකින්නේ. පින්වතුනි, පළමුවෙන්ම ජානුස්සෝනි සහ පිලෝතික යන දෙපළ අතර ඇති වූ සංවාදයක්. ජානුස්සෝනිය කියලා කියන්නේ බ්‍රාහ්මණයෙක්. පිලෝතික කියලා කියන්නේ පරිබ්‍රාජකයෙක්. එදා බුදුන් දවස ඉන්දිය සමාජයේ
විවිධ ශේෂ්ත්‍ර නියෝජනය කළ ආගමික නිකායන් කොට්ටාස ඒ වගේම ජන සංයුතියේ යම් යම් ශ්‍රේණි පන්ති නියෝජනය කළ ජන කණ්ඩායම් රාශියක් සිටියා. ඒ ජන කණ්ඩායම් අතර බ්‍රාහ්මණයින් ඉතාමත්ම ඉහළ වංශවතුන් ලෙසයි සැලකුණි. එවැනි වංශවතෙක් ජානුස්සෝනි බ්‍රාහ්මණයා. ඒ වගේම පිලෝතික පරිබ්‍රාජකෙක්. මේ දෙදෙනා නගරයේදී මගතොටේදී හමු වෙන්නේ. දෙදෙනාගේම අශ්ව කරත්තු වලින් බැහැලා ආචාර විචාර පවත්වලා පළමුවෙන්ම ජානුස්සෝනි විමසනවා පිලෝතිකගෙන් ඔහු ආමන්ත්‍රණය කරන වචනය ඉතාම වැදගත්. මෙම සූත්‍රයේදී ආරම්භයේදී මේ චරිත දෙක ජානුස්සෝනි සහ පිලෝතික යනුවෙන් නම් කරනවා. ඊළඟට ජානුස්සෝනි බ්‍රාහ්මණයා පිලෝතිකයන්ව අමතන්නේ වච්චායනී කියන පදයෙන්. සුවිශේෂී අවස්ථාවක්. දැන් මේ පිලෝතිකගේ ගෝත්‍ර නාමය වච්ච ගොත්ත. බලන්න මේ පැරණි සමාජයේ තිබිච්ච අද විශේෂයෙන්ම මේ යුරෝපා සංස්කෘතිය තුළ දකින්න තියෙන සුවිශේෂී ලක්ෂණයක්. කෙනෙකුට ඇමතීමේදී ඔහුට ගරු නම්බු නාමදී ආමන්ත්‍රණය කරන විට අපි ඔහු අමතන්නේ ඔහුගේ පෙළපත් නාමය. අපි මිස්ටර් පෙරේරා අපි ඔහුගේ නම සමන්ද තිලක්ද ඒ නමට වඩා අපි අමතන්නේ අර විදිහට කෙනෙක් යම් අයෙකුට ගෞරවයක් ප්‍රදානය කළ යුතු නම් ඔහුගේ පෙළපත් නාමය. ඒ නිසායි මේ ජානුස්සෝනි බ්‍රාහ්මණයා පිලෝතික කියා අමතන්නේ නැහැ. ඔහු අමතන්නේ වච්චායනි. වච්චායනි ඔබ මේ දවල් කාලේ මේ කොහේ සිටද දුර සිටද කොහේ සිටද ඔබ පැමිණෙන්නේ? ඒ වෙලාවේ පිලෝතික පිළිතුරු දෙනවා ජානුස්සෝනි බ්‍රාහ්මණයින්ට බ්‍රාහ්මණතුමනි මම සවැත් නුවර ජේතවනාරාමේ භාග්‍යවතුන් වහන්සේ මුණ ගැසී එන ගමන් ඒ වෙලාවේ ජානුස්සෝනිය කුතුහලයට පත්ව විමසනවා ඒ භාග්‍යවතුන් වහන්සේ දක්ෂ නුවණැති පණ්ඩිතමානී අයෙක්ද? පිලෝතික පරිබ්‍රාජකයා පිළිතුරු දෙනවා පින්වත් බ්‍රාහ්මණතුමනි මා වැනි අයෙක් කෙසේනම් උන්වහන්සේගේ ගුණ වයන්නට හැකියාවක් ඇත්තෙක්ද? උන්වහන්සේ දෙවි මිනිසුන්ට ශ්‍රේෂ්ඨ වූ අති ගම්භීර පුරුෂ උත්තමයෙක්. මෙයින් තව දුරටත් කුතුහලය ඇවිස්සුණු ජානුස්සෝනිය නැවතත් ප්‍රශ්න කොට සිටිනවා. ඔබ ඊ타මත්ම ඉහළින් භවත් ගෞතමයන් පිළිබඳ දේශනා කරන පැහැදිලි කරනවා නොවේද කතා කරනවා නොවේද? ඔබ කුමන කරුණු අරබයාද අරමුණු කරගෙනද
භවත් ගෞතමයින් පිළිබඳ මෙවැනි වර්ණනාවක් සිද්ධ කරන්නේ. පින්වතුනි, මේ දේශනාව සිද්ධ කරන්නේ මිහිඳු මාහිමියාණන් වහන්සේ පළමු වරට බුදුදහම පිළිබඳ ඇහුම්කන් දෙන පිරිසකට. මට හිතෙන්නේ නැහැ මීට වඩා තව වැදගත් සූත්‍රයක් බුදුදහම පිළිබඳ අවබෝධයක් නැති පිරිසකට පැහැදිලි කර දෙන්නට භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ භාග්‍යවතුන් වහන්සේගේ දහම පිළිබඳ මීට වඩා තවත් සූත්‍රයක් තියෙනවද කියලා. ඊ타ත්ම සුදුසු ඊ타ත්ම වටිනාම සූත්‍රය තමයි ත්‍රිපිටකයෙන් තෝරාගෙන අනුබුදු මිහිඳු මාහිමියාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ දහම පිළිබඳ දැනගන්නට දැස් දල්වා බලා සිටින මේ ශ්‍රාවක පිරිස අමතා දේශනා කර වදාළි. පින්වතුනි, නැවතත් පිලෝතික පරිබ්‍රාජකයින් පැහැදිලි කරනවා මේ ජානුස්සෝනීය බමුණාට පින්වත් බ්‍රාහ්මණයිනි බමුණුතුමනි කැලයට වන් අයෙක් පාසටහන් දිගින් හා පළලින් යුත් පාසටහන් දැකීමෙන් එම වනාන්තරය තුල සද්දන්ත ඇතෙක් සිටිනා බව තහවුරු කරගන්නාසේ මම ඒ භවත් ගෞතමයින් වහන්සේ පිළිබඳ ඥානපද 4කින් උන්වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාව ඇති කොටගෙන සිටිනවා. මේ කියන්නේ කවුද? පිලෝතික පරිබ්‍රාජකයෙක්. පින්වතුනි, වැදගත්ම කාරණාව ඔහු තවමත් පරිබ්‍රාජකයෙක්. භාග්‍යවතුන් වහන්සේගේ දහම අනුගමනය කරන්නට අපිට නංගොත් අවශ්‍ය නැහැ. ඒ නිසායි භාග්‍යවතුන් වහන්සේගේ දහම තුල බෞද්ධීස්ම කිරීමක් නොවන් ඊ타ත්ම නිදහස් දහමක් වූ භාග්‍යවතුන් වහන්සේගේ දහම ඒ පිළිබඳ රුචි ඒ පිළිබඳ කැමැත්තක් ඇල්මක් දක්වන ඕනෑම අයෙකුට ඔහුගේ තරාතිරම ඔහු අනුගමනය කරන ආගම දහම සංස්කෘතිය කුමක් වුවත් ඔහුගේ නිවීම සඳහා පාදක කොටගත හැකි. මේ පරිබ්‍රාජකතුමන් සහ බ්‍රාහ්මණතුමන්ගේ සංවාදයේ අපිට ඉතාමත්ම හොඳ නිදර්ශනයක් සපයනවා. විශේෂයෙන් අපි ජීවත් වෙන්නේ යුරෝපේ. වෙනත් ආගම් දහම් වෙනත් සංස්කෘතීන් මුල් බැසගත් රටවල් වල. ඒ නිසා සම්බුදු දහමේ එන ඒ මුල් බුද්ධ දේශනාවන්ගේ අන්තර්ගතයන් අපිට ඉතාමත්ම වැදගත්. අනෙකුත් අය හා
සහයෝගයෙන් සමගියෙන් ක්‍රියා කළ යුත්තේ කෙසේද යන්න විශේෂයෙන්ම ජාතීන් අතර ආගම් අතර සංස්කෘතීන් අතර ඒ සුසංයෝග ඇති කර ගත යුතු ආකාරය විසංවාදී අදහස් පළ නොකොට සුසංහිතව සුසංවාදීව ඉතාමත්ම සුහදව අන් අයට ගරු කරමින් අප ජීවත් විය යුතු ආකාරය භාග්‍යවතුන් වහන්සේගේ දහම තුල විශේෂයෙන්ම සංහිඳියාව පිළිබඳ සාමය පවත්වාගෙන යන යා යුතු ආකාරය පිළිබඳ මේ මුල් බුද්ධ දේශනාවන් අපිට ඉතාමත්ම කදිම නිදර්ශන සපයනවා. ඒ නිසාමයි අනුබුදු මිහිඳු මාහිමියාණන් වහන්සේ උන්වහන්සේ පළමු වරට මේ හෙළයන් අමතන දෙසුමට මෙවැනි කරුණු කාරණා ඇතුළත් සූත්‍ර දේශනාවක් තෝරාගන්නේ. පින්වතුනි, හෙළයාගේ බුද්ධි ප්‍රභාව පිළිබඳ එදා වගේම අදත් මුළු මහත් ලෝකයාම විස්මයට පත් වෙනවා. ඔවුන්ගේ ඥානගතව පවත්නා ඒ සුවිශේෂී ශක්්‍යතාවයන් සුවිශේෂී හැකියාවන් පුදුම සහගතයි. සමහර විට ඔබ අද මේ සූත්‍රය කියවද්දී ඔබට හිතේවි එදා මගේ මිහිඳු මාහිමියාණන් වහන්සේ ඇමතු ඒ හෙළයා මොනතරම් මෙවැනි කරුණු තේරුම් ගන්නට තරම් ගැඹුරු ප්‍රඥාවකින් බුද්ධියකින් සමන්විත පිරිසක් වුණා. ඒ නිසාමයි මිහිඳු මාහිමියාණන් වහන්සේට බොහෝ පහසු වූයේ මේ දහම මගේ ආදරණීය මව්බිම තුල රෝපණය කරන්නට. පින්වතුනි, අපි තවත් ටිකක් සූත්‍රයේ ඉදිරියට යමු. ජානසෝනිය බ්‍රාහ්මණයා පිලෝතික පරිබ්‍රාජකයාගෙන් ඇසූ මේ කරුණු අනුව ඔහුට ඉවසිල්ලක් නැති වෙනවා භාග්‍යවතුන් වහන්සේ මුණ ගැසී මේ කරුණු කාරණා ඔහුගේ දෑසින් දකින්නට ඔහුගේ දෙසවනින් ශ්‍රවණය කරන්න. ඒ නිසා ඔහු භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි ජේතවනාරාමයේ කරා යනවා. භාග්‍යවතුන් වහන්සේ ධම් සභාවේ වැඩ ඉන්න වෙලාවේ ජානසෝනිය ධම් සභාවට පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට ආචාර සමාචාර පවත්වලා ඔහු හා පිලෝතික අතර ඇති වූ මේ සුහද කතා බහ පිළිබඳ විස්තරයක් කරනවා. විශේෂයෙන්ම මේ පිලෝතික සඳහන් කළ ඥානපද පිළිබඳ. පින්වතුනි, මේ ඥානපද 4 පිලෝතික කොයි ආකාරයෙන්ද භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාවත් උනේ කියලා ඔහු කියනවා. එකල ಭಾರತೀಯ සමාජයේ ජීවත් වූ විවිධ ශ්‍රේණීන් 4ක පඬිතයින්, ශාස්ත්‍රයන්, බ්‍රාහ්මණයින්, ගෘහපතියන් සහ ශ්‍රමණ කියන මෙන්න මේ ශ්‍රේණි 4 විදග්ධ පඬිතයින්
හරි ලස්සන උපමාවක් තියෙනවා මේ සූත්‍රයේදී මේ ශ්‍රේණි 4 පඬිතුන්ගේ බුද්ධි ප්‍රභාව පිළිබඳ උදාහරණකින් කියනවා වාල වේදීන්. මේ වාල වේදීන් කියලා කියන්නේ අකුණු ගහන විදුලි සැරයකදී ඕනෑම දුරක තියෙන අස්ව ලෝමයකට එල්ලය බලා නිවැරදිව එල්ල කරන්නට පුළුවන් ඊතලයකින් විදින්නට පුළුවන් දක්ෂ දුනුවායි. හිතන්නකෝ අර එක ශරණයකින් අහසේ ඇතිවන විදුලි රේඛාවක් තුල ඒ ආලෝකයෙන් අස්වලෝමයකට විදින්නට පුළුවන් ඒ දුනුවායින් ඒ තරම් ඔවුන්ගේ දුනු ශිල්පය ඔවුන් ප්‍රගුණ කර අය අනේ ඒ වගේ ඊටාම සියුම් බුද්ධිය ඇති පඬිතයින් භාග්‍යවතුන් වහන්සේ ළඟට එනවා. එන්නේ මොකටද? භාග්‍යවතුන් වහන්සේ වාදයෙන් පරාජය කරන්නට කියන අදහසින්. හැබැයි ඒ ශාස්ත්‍රීය පඬිතයින්, බ්‍රාහ්මණ පඬිතයින්, ගෘහපති පඬිතයින් වගේම ශ්‍රමණ පඬිතයිනුත් වාදාභිමුඛව වාදාරෝපිතව ඇවිත් භාග්‍යවතුන් වහන්සේගේ කරුණු පැහැදිලි කිරීම ඉදිරියේ ඔවුන්ගෙන ප්‍රශ්න පසෙක තබා ඔවුන් භාග්‍යවතුන් වහන්සේ සරණ ගිය උපාසකයින් බවට පත් වෙන ආකාරය මේ පිලෝතික දුටු නිසා ඒ ඥානපද හතරින් ඔහු භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාමත් වුණා කියලයි ජානුසෝනිය බමුණා අමතා පැහැදිලි කරේ. මේ කාරණාව ජානුසෝනිය නැවත භාග්‍යවතුන් වහන්සේට සැල කරද්දී භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා ජානුසෝනිය බමුණාට බ්‍රාහ්මණතුමනි ඥානපද හතර ඔබ මේ සඳහන් කළ පිලෝතික ශ්‍රද්ධාවටපත් වුණු මම දකින්නේ ඊට වඩා ගැඹුරකට ගිය ශ්‍රද්ධාවක් පිළිබඳවයි. එහිදී පිලෝතික සඳහන් කළ මහවණයකට එළඹෙන යම් අයෙක් පාසලකුණු පමණක් දැකීමෙන් එහි ඇත්රජෙක් වාසය කරනවායයි යන හැඟීම ඇති කර ගන්නාසේ මේ ඥානපද හතරින් පමණක් භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාවත් විය යුතු නැති බව භාග්‍යවතුන් වහන්සේ ඊටාම ලස්සන ඒ ඇත් උපමාවම තවදුරටත් විස්තර කරමින් ජානුසෝනියට පැහැදිලි කොට සිටිනවා. මම ඊටාත්ම කෙටියෙන් මේ කාරණා ටික ඉදිරිපත් කරන්නම්. භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා ජානුසෝනිය බ්‍රාහ්මණතුමනි යම් අයෙක් මහ වනයේකට ඇතුල් වූ විට එහි ඒ විශාල දිග පළල ඇති ඇත්පා සලකුණු පමණක් දැකීමෙන් එහි ඇත් රජෙක් වාසය කරනවා යයි විශ්වාස නොකළ යුතුයි. මන්ද එවැනි මහ වනවල වාමනිකා නැමැති ඇතින්නන්ද සිටිනවා. ඒ ඇතින්නන්ගේ පාසලකුණුත් ඊටාම විශාලයි. ඊටාම පුළු. ඒ වගේම යම් අයෙක් ඒ කැලයේ දස්වල අතු ඉති කැඩුණු තැන් දැකීමෙන් පාසලකුණු දැකීමෙන් මේ වනයේ ඊතා උස්ව වැඩුණු ඇතෙකු සිටිනවා යයි විශ්වාස නොකළ යුතුයි. මන්ද එවැනි උසට වැඩුණු එවැනි පාසලකුණු ඇති උච්චා කාලාරිකා නැමැති ඇතින්නන්ද මහ වනයේ සිටිනවා. ඒ වගේම ගස්වල පිට ඉලු
ඉතා ඉහළ ප්‍රදේශවල ගස්වල ගහේ ඉහළ ප්‍රදේශයන්හි පිටයිලු තැන් දැකීමෙන් ගස්වල ඉහළ තැන්වල අතු ඉති කැඩී තිබෙන ආකාරය දැකීමෙන් ඒ වගේම පුළුල්ලු ගැඹුරු පාසලකුණු දැකීමෙන් ඒ මහ වනයේ ඇතෙකු සද්දන්ත ඇතෙකු ඇතැයි විශ්වාස නොකළ යුතුයි මන්ද උච්චා කනේරුකා නැමැති ඊටාම උසට වැඩුණු එවැනි ගස්වල උස් ප්‍රදේශවල පිට ඇතිල්ලිය හැකි ඇතින්නන්ද වාසය කරනවා. ඒ නිසා ඇත් පාසලකුණු අතු ඉති කැඩුණු තැන් වගේම පිට දලවලින් ඉලූ තැන් වගේම නිදා සිටින හෝ ඇවිදිමින් සිටින හෝ ඇත් රජෙකු සද්දන්ත ඇතෙකු ඔහුගේ පියවි ඇසින්ම දුටුවෝතින් පමණක් ඔබ ඒ මහා ඝන වනාන්තරයේ මෙවැනි ඇත් රජෙකු සිටිනවා යයි ප්‍රත්‍යක්ෂයෙන් ඔබගේ විශ්වාසය ඔබගේ ශ්‍රද්ධාව ඇති කර ගත යුතුයි. පින්වතුනි මොන තරම් නම් වටිනා දේශනාවක්ද බෞද්ධයින්ගේ ඇස් අරවන දේශනාවක් නොවේද මේ අපගේ ශ්‍රද්ධාව අපගේ පැහැදීම ඇති කරගත යුත්තේ කුමන ආකාරයෙන්ද යන වග කට කතාවලට නොරවටි සත්‍ය මත පදනම්ව ඔබේ ප්‍රත්‍යක්ෂ ඥානයෙන්ම දැන සහ දැක මේ ධර්මය අවබෝධ කොට ගත යුතුයි. භාග්‍යවතුන් වහන්සේ හැම විටම ආකාරවතී ශ්‍රද්ධාවක් දැන දැක නුවණින් භාග්‍යවතුන් වහන්සේ සරණ යා යුතු ආකාරය භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ඔබට පිළිසරණ කළ ගත යුතු ආකාරය ඊ타ත්ම මනවින් දේශනා කොට සිටිනවා. පින්වතුනි මේ අනුබුදු මිහිඳු මාහිමියාණන් වහන්සේගේ හෙළයා අමතා කළ පළමු දේශනය. අවුරුදු 2300 ගණනක් ගිහිල්ලා අපි අප දිහා නැවත හැරි බැලුවොත් අද අපි මොන තරම් බොරුවලට රැවටෙනවද මොන තරම් අසත්‍යයෙන් අපිව හැම පැත්තෙන්ම මාධ්‍ය ගත්තත් බොහෝ පැතිවල අපිව මුලා කරන තව තවත් අඳුරට අසත්‍යයට ඇද දමන ප්‍රවෘත්තීන්මයි නිරන්තරයෙන් අපිට අහන්නට දකින්නට තිබෙන්නේ. ඒ නිසා ඔබ ඊ타ත්ම බුද්ධිමත් විය යුතු වෙනවා මගේ පින්වතුනි. මේ දහම ඔබට සමීප කර ගනිද්දී බෞද්ධයා කියලා කියන්නේම උපතින් ගෙන බෞද්ධකමකට වඩා දැන දැක අවබෝධයෙන් නුවණින් ක්‍රියා කළ හැකි පිරිසකටයි. කරුණික පින්වතුනි අනතුරුව භාග්‍යවතුන් වහන්සේ හරිම ලස්සනට තෙරුවන් ගුණ පිළිබඳ තෙරුවන් සරණ යාම මොන ආකාරයෙන් සිදු කළ යුතුද කියන වග ඊළඟට කෙනෙක් හිතනවා නම් මේ ගිහි ජීවිතය සම්බාධක සහිතයි
සැනසෙල්ලක් සොයා මම පැවිද්දට යොමු වෙන්නට ඕනේ කියලා කෙනෙක් හිතනවා නම් මොකද මේ සැලසුම් කරගෙනයි මිහිඳු මාහිමියාණන් වහන්සේ අර බණ්ඩුක උපාසකතුමායම එකතු කරගෙන ආවේ අපේ අත්තන්ට පෙන්වන්න කොහොමද මේ ප්‍රවෘජාව සිද්ධ වෙන්නේ භික්ෂු භික්ෂුණී ශාසනය ඇති කරන්නේ කියලා මේ අඩිතාලම දාන්නේ හරිම ලස්සනට ඊළඟට එසේ පැවිදි වෙන ඇත්තෙක් ඒ සීලය සම්පූර්ණ කරන හැටි අදි සීලය සම්පූර්ණ කරන හැටි ඊළඟට ඔහු භාවනාව තුළින් ධ්‍යාන පැත්තට යන හැටි විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව මේවා පියවරෙන් පියවර පහු කරමින් ධ්‍යාන සමාධීන්ටපත් වෙන හැටි මේ අනතුරුව ත්‍රිවිද්‍යාවන් ලබන හැටි දක්වාම භාග්‍යවතුන් වහන්සේගේ දහමෙහි සියලු කරුණු කාරණා අනුපිළිවෙලින් මේ සූත්‍රය තුල සංග්‍රහ වෙලා තියෙනවා. මගේ කාරුණික පින්වතුනි ඒ සියල්ල විස්තර කරන්නට වෙලාව නොවේ. මම විශ්වාස කරනවා ඔබ ඊ타ත්ම බුද්ධිමත් පිරිසක්. ඔබට යම් මඟ පෙන්වීමක් පමණයි මේ අපට ලැබී තියෙන කාල පරිච්ඡේදයත් එක්ක ඔබ සමග බෙදා හදාගත්තේ. ඔබට විවේකයේ තියෙනවා හිමින් සැරේ මේ සූත්‍ර දේශනාවන් නැවත නැවත පරිශීලනය කරලා එක පාරක් දෙපාරක් කියලා නවත්තන්න එපා. කීප සැරයක් නැවත නැවත කියනකොට මෙහි තියෙන ගැඹුරු තැන් මෙහි තියෙන වටිනාකම් අර සාගර පතුලේ තියෙන රන් රිදී මුතු මැණික් වගේ අපිට ස්පර්ශ වෙනවා. ඒ සඳහා ඔබට යෝජනා කරමින් ආරාධනා කරමින් අද අපගේ ධර්ම දේශනාව මෙතකින් නිමා කරනවා. නැවත වතාවක් මේ සඳහා අවස්ථාව සලසා දුන් පූජනීය ගරු කටයුතු අපේ කටුවන සිද්ධාර්ථ කල්යාණ මිත්‍රයින් වහන්සේට මගේ සහෝදර පඬිත හාමුදුරුවන් වහන්සේලාට නායක හාමුදුරුවන් වහන්සේලාට සදැහැති ඔබ හැම දිනාටම පුණ්‍යානුමෝදනා කරමින් ධර්ම දේශනාව අවසන් කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ලෝක සාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරං සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොවින් පෙළෙන සත් සොම්නස් වෙත්වා නිතින් මෙහෙම සත් සුවපත් වෙත්වා හැම දිනාටම තෙරුවන් සරණයි.